අයිබෝන් අදත් අපි හත්වෙනි පැය සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඒ අතරවාරේ වැඩසටහන ආරම්භයේදී අපි අද දවසේදීත් සිහිපත් කරනවා තවමත් අර විශේෂ නිවාඩුව ක්‍රියාත්මකයි. හැබැයි මේ නිවාඩුව ක්‍රියාත්මක වන්නේ ඔබට කොහේවත් සංචාරය කරන්නවත් ඔබට හිතු විදිහට කල්ලි කණ්ඩායම් ගහන්නවත් නෙවෙයි. නිවසට වෙලා මේ මොහොතේදී කොරෝනා වෛරසයෙන් නිදෙන්නට රජය ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දක්වන්න පුරවැසියෙක් විදිහට ඔබගේ යුතුයකම ඉෂ්ට සිද්ධ කරන්නට තමයි මේ නිවාඩුව ලැබිලා තියෙන්නේ. නිසා ඒ කාරණාව සිහිපත් කරමින්ම අපි හත්වෙනි පැය සාකච්ඡාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. මොකද ඔබ වගකීම යුතු පුරවැසියෙක් වෙන්න එවිට අපට රටක් විදිහට මේ කොරෝනා වෛරසය පාලනය කරගන්නට හැකියාව ලැබෙවි. අද හත්වෙනි පැය සාකච්ඡාවේ අපේ ආරාධනය සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පරිශ්‍රණ නිලධාරී සංගමේ ප්‍රධාන ලේකම් මේ වගේම හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මෙතුමන්ට අයිබෝන්. දැන් මේ වෙලාවේ රට තුලත් යම් ජනතාව අතර පමණක් නෙවෙයි ලෝකේ පුරාම මේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙලා යම් ව්‍යාකූලතාවයකට පත් වෙලා තිබෙනවා. ඒ අතර වාරේ අපි දන්නවා මැතිවරණය සඳහාත් සූදානම් එලෙසම පවතිනවා. නමුත් මැතිවරණ සඳහා වන උණුසුම අඩු වෙලා මේ කොරෝනා වෛරස ව්‍යාප්තිය එක්ක ඇත්තටම මේ වෙලාවේ මම පළවෙනිම කාරණේ අහන්නේ මැතිවරණයක් පැවැත්වීම සුදුසුද? මම හිතන්නේ අපි කවුරුත් ජාතික ආරක්ෂාවට වගේම මිනිස්සු අපේ ජනතාවගේ ආරක්ෂාවට මුල් තැන දෙන්න ඕන. විශේෂයෙන් අතුගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමාත් මම හිතන්නේ සාකච්ඡා කරමින් ඉන්නවා මේ සම්බන්ධව. නමුත් නීතියානුකූල යම් හේතු කාරණා නිසා අද නාම යෝජනා බාර ගන්නවා. ඊට පස්සේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට කොමිසමට ඉඩකඩ තියෙනවා. ඒ සම්බන්ධව කටයුතු කරන්න කල් දාන්න අවශ්‍ය දින ප්‍රමාණය. මම හිතන්නේ මට හිතෙන්නේ දැන් ජනතාව පත් වෙලා තියෙන අසීරු තත්ත්වය විශේෂයෙන් මේ රෝගය තුල ඒක පැතිරෙන විදිය ගැන හොයාගන්නත් බෑනේ. එවැනි තත්ත්වයක් තුළ විශාල ජනරාශියක් ඒකරාශී කරලා ප්‍රචාරක කටයුතු කරන්න බැරි තත්ත්වයක් විශේෂයෙන් ජනතාව ඉන්න මේ වික්ෂිප්තභාවය තුළ මැතිවරණයක් මේ ළඟම තියෙන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මම හිතනවා මට දැනෙන දේ මම හිතන්නේ අනිවාර්යයෙන්ම මේක කල් දාන්න කටයුතු සිද්ධ වේවි. ඒ මැතිවරණ කොමිසමට ඒ බලය තිබේ. ඔව් ඒක මැතිවරණ කොමිසම තීන්දුව කරයි අද නාම යෝජනා බාරගත්තත් ඉන් පස්සේ ඒ කටයුතු සම්බන්ධ තීන්දුවක් ගනිවි. මේ කාලේ යම් ප්‍රමාණයකට සමනය වුණා. මොකද අද වෙනකොට මේ 50 දක්වා ඇවිල්ලා තියෙනවා. නමුත් ඉදිරි දින කීපේ වැඩි වෙලා ආයි මේක පහලට බහී කියන අදහසක් තියෙනවා. මේ දින 14 ඇතුළේ තමයි විශාල ප්‍රමාණයක් මේකෙන් හොයාගන්න පුළුවන් කියන වෛද්‍ය මතයක් තියෙනවා. ඉතින් අපි හිතනවා ඒ කාලය තුල ඒක සමනය වුණාට පස්සේ අපිට ඡන්ද ඕන තරම් කල් තියෙනවනේ තියන්න. නමුත් ජීවිත බේර ගන්න ඕනේ අත්‍යවශ්‍යයෙන්ම. ඉතින් අපි ජනතාව ගැන මූලිකත්වය දෙන්න ඕනේ. හොඳයි ඒ කාරණයෙන් අනතුරුව මම ඊළඟට කැමති ඔබතුමාට අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කතා බහ කරන්න සමෘද්ධි පිළිබඳව කතා බහ කරද්දී මොකද සමෘද්ධිය සම්බන්ධයෙන් අපි දශක කීපයක් තිස්සේ කතා බහ කරනවා. පහුගිය කාලේ ඒ ගැන විවිධ කතා කියන්න උත්සාහ කරා පසුගිය ආණ්ඩුව. දැන් ඔබ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂි පරිශ්‍රණ නිලධාරී සංගමේ ප්‍රධාන ලේකම්. ඇත්තටම සමෘද්ධිය කියන්නේ සමෘද්ධිය ලංකාවට ඕනේද සහ සමෘද්ධියෙන් වෙන කාර්යභාරය මොකක්ද? සමෘද්ධිය අපි වගේ රටක අවශ්‍යයි කියන මතයේ මම ඉන්නේ. ඒක අත්‍යවශ්‍යයට සුදුසු අයට ලැබිය යුතුයි. දැන්ටත් අත්‍යවශ්‍ය නොවන අය මේක ඉන්නවා. ඒකට හේතු විශේෂයෙන් පහුගිය ආණ්ඩුව ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණයක් දේශපාලනිකව සහනාධාර දීම තුල සිදු වුණා. ඉතිහාසයේ එහෙම දුන්නේ නැහැ. නමුත් පහුගිය ආණ්ඩුවේ එහෙම සිද්ධ වුණා. ඒ තුල නුසුදුසු වැඩි ඒකම මුල් කාලේ දුන්නා. ඒකෙත් යම් අය ආදායම් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා නිවැරදි සමීක්ෂණයක් අනාගතේ කළාම මම හිතන්නේ සුදුසුන්ටම ලැබෙයි. මොකද සුදුසුන්ට ලැබෙන්නේ කියන්නේ දියුණු රටවල වුණත් යම් අඩු ආදායම් ලබන අයට සහන දෙන ක්‍රමවේද තියෙනවා. ඉතින් අපි වගේ රටක සෑහෙන පිරිසක් මේ සම්බන්ධව ඉන්නවා. මේ අය දිනපතා සහනාධාරයෙන් යැපෙන තත්ත්වෙන් නෙමෙයි. ඒ අය සහනාධාර දෙන බමන් ආර්ථික තත්ත්වය වර්ධනය කරලා ඔට ස්වයංව නැගී සිටින අවස්ථාවක් සලසලා මඟ පෙන්වීම කරලා ඒ හරහා ඔවුන් සමෘද්ධියෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් තමයි සමෘද්ධි ව්‍යාපාරයේ මූලික තේමා මූලික අරමුණ. ඉතින් පසුගිය කාල පරිච්ඡේදයේ අවුරුදු 25කට ආසන්න කාලයක් මේ රටේ සමෘද්ධි ව්‍යාපාරය ක්‍රියාත්මක වුණා. 125ක් 26ක්ව තිබුණු දුප්පත්කම
6% දක්වා අඩු කරන්න විශාල වශයෙන් සමෘද්ධි ව්‍යාපාරය බලපෑවා. ඒ වගේම මේ සඳහා කැපවෙච්ච සමෘද්ධි නිලධාරීන් සහ විශේෂයෙන් එදා තිබුණු මුල් ආණ්ඩුව පොදු ජන පෙරමුණ ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමා එතුමාගේ කාලේ සමෘද්ධි ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය බවට පත් කරලා විශේෂ නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳන්නත් දෙපාර්තමේන්තුවක් ඇති කරා. ඒ වගේම ප්‍රතිලාභීන්ගේ බැංකු ක්‍රියාවලිය නීත්‍යානුකූල කරන්න, ඔවුන්ගේ අරමුදල් වල ශක්තිමත්භාවය විශ්වසනීය තත්ත්වය ඇති කරන්න ඒ දෙපාර්තමේන්තු ක්‍රියාවලියත් ආරම්භ කළා. අවාසනාවකට පහුගිය ආණ්ඩුව ඒ සියල්ල ගැන නොසලකා ඔවුන් දේශපාලන දාන් ඇදීමක් මේක ඇතුලේ කරපු නිසා යම් යම් නිලධාරීන්ගේ ප්‍රශ්නත් ප්‍රතිලාභී ජනතාවගේ ප්‍රශ්නත් වැඩි වුණා. හැබැයි අද වෙනකොට ඒ සියල්ල නැවත නිවැරදි කිරීමේ තැනට අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමාත් විශේෂයෙන් පවිත්‍ර ඇමතිතුමිය ඇතුළු අපි එකතු වෙලා වැඩ කටයුතු කරනවා. ඉතින් මම හිතනවා සමෘද්ධි ව්‍යාපාරය වඩා සාධනීය තැනකට අද වෙනකොට පවත්වාගෙන යනවා. රටක් විදිහට ගත්තාම සමෘද්ධි ව්‍යාපාරයේ විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. දිලිඳු ජනතාව විශාල ප්‍රමාණයක් ආර්ථික වශයෙන් ස්වයං රැකියා ආදී බිලියන 200කට වඩා සමෘද්ධි බැංකු ව්‍යාපාර තියෙන සමෘද්ධි බැංකු 73ක් ඒ තුල රට පුරාම ව්‍යාපෘත උතුරු නැගෙනහිර ඇතුළු විශාල වැඩපිළිවෙලක් තියෙනවා. ඒ අයට සහනාධාරය දෙන ගමන් ඒ අයට විවිධ වෘත්තීන් වල යෙදෙන්න, ඔවුන්ට විවිධ රැකියාවන් වල යෙදෙන්න, විවිධ ව්‍යවසායකයන් විදිහට කටයුතු කරන්න මඟ පෙන්වලා ණය දීලා පහසුකම් දීලා ගොඩනංගලා තියෙනවා. ඒ නිසා අද ලක්ෂ ගාණක් මේ ව්‍යාපාරයෙන් ඉවත් වෙලා තියෙනවා, දියුණු වෙලා. ඒක තව පිරිසක් ඉන්නවා ඉදිරියට ඔව් දැන් ඔබතුමා චෝදනා කරනවා පසුගිය ආණ්ඩුව සමයේ හිතුමතේට ලක්ෂ ගණනක් මේ සමෘද්ධියට ඇතුළත් කරගන්නවා. ඔවුන් පිළිබඳව නිවැරදි ඒ කියන්නේ තොරතුරු හොයලා බලන්න නැතුව මේ සම්පූර්ණයෙන් දේශපාලනිකව සිදු කළා කියන කාරණේ ඔබතුමාට සංසන්දනාත්මකව පැහැදිලි කරන්න පුළුවන්ද? පසුගිය මීට කලින් පැවති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යටතේ පැවති පාලන සමයේ සහ වර්තමානයේ වන විට සමෘද්ධිය එහෙම නැත්නම් පහුගිය ගෙවුණු යහපාලන ආණ්ඩුවේ සමෘද්ධියත් එක්ක සංසන්දනය කළා ජනතාවට කියන්න පුළුවන්ද? ඔබතුමන්ලා මොනවද කරේ? මොකද ඔබතුමන්ලා කියනවා හරි අපි මෙහෙම ව්‍යවසායක වෙන්න හැදුවා. ඇත්තටම කොහොමද ඒ සඳහා වැඩ පිළිවෙල සකස් කරන්නේ? නෑ මම කිව්වේ පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ මේක ස්වර්ණමය යුගය බවට පත් වුණා. එක් පැත්තකින් සමෘද්ධි බැංකු ජාලයක් තිබුණා. හැබැයි ඒක නීතියානුකූල පදනමක් තිබුණේ නෑ. ණය ගෑරලා පැහැර ඇරිය කෙනෙකුට හරියට නඩුව දාගන්න බෑ. ණය කරගන්න ක්‍රමයක් තිබුණේ. ඒ වගේම ප්‍රතිලාභියෙකුට මේකේ අයිති හිමිකාරයෙකුට උනත් එයාට යම් විදිහකට වැරද්දක් වුණා නම් එයාට නඩුවක් දාන්නේ නීතියානුකූල නෛතික පුද්ගල භාවයක් තිබුණේ නැහැ. එතකොට මේ නීතියානුකූල භාවය හදලා. ඒ වගේම ගම්මට්ටමින් මේකේ විවිධ ක්‍රමවේදයන් ගාමීය කුඩා කමිටු සංවිධාන හදලා. ඒ වගේම මේකේ ඇතුලේ දෙපාර්තමේන්තු ඇතුලේ සියලු අධ්‍යක්ෂකවරුන්ට නියමිත බලතල ඇති වෙන විදිහට සහ වැඩ කිරීමේ පහසුකම් ඇති වෙන විදිහට ක්‍රියාත්මක කරලා නිලධාරීන්ට තුමා දීර්ඝ කාලයක් සමෘද්ධි නිලධාරීන්ට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. එනේන ආණ්ඩු දාන් කෙලියේ දෙනවා මේ අයට ආවහම විශේෂයෙන් UMP ආණ්ඩුව ආවම සමෘද්ධි නිලධාරීන්ගේ රැකියාව හැමතිස්සෙම අනතුරටපත් වුණා. එවැනි තත්ත්වයක් තුළ සමෘද්ධි නිලධාරීන්ට රාජ්‍ය සේවයේ ස්ථිරත්වය සහ විශ්‍රාම වැටුපක අවශ්‍යතාවක් ආවා. ඒ සියල්ල සඳහා අවශ්‍ය ක්‍රමෝපාය ඇති කරලා දිවිනැගුම දෙපාර්තමේන්තුව හැදුවා. දිවිනැගුම දෙපාර්තමේන්තුව තුළ විශේෂයෙන් බැසිල් රාජපක්ෂ ඇමතුමා විශාල කැපකිරීමක් කළා. ඒ ආණ්ඩුව විදිහට ගත්තහමත් 3/2 බහුතරය පාර්ලිමේන්තුවේ ගන්න සිද්ධ වුණා අධිකරණයේ කැමැත්ත ගන්න සිද්ධ වුණා. ඒ වගේම සියලු පළාත් සභාවල කැමැත්ත ගන්න වුණා. එවැනි විශාල මාංශයක් දාලා තමයි මේ දෙපාර්තමේන්තුව හැදුවේ. එහිදී නිලධාරීන්ගේ විශ්‍රාමයට පිළිගම සහ සුරක්ෂිතභාවය හැදෙන ගමන් අනිත් පැත්තෙන් ප්‍රතිලාභී ජනතාවට ආරක්ෂාව සහ නියමිත පරිදි ඔවුන්ගේ මේ ව්‍යාපාරය හරහා දියුණු වෙන්න අවශ්‍ය මඟ පෙන්වීම සිද්ධ වුණා. ඒ වගේම විවිධ පැල බීජ දීලා මේ ව්‍යාපාරයෙන් නිරත ජනතාවට තමන්ගේ ගෙවත්ත සංවර්ධනය කරගන්න අසල්වාසීන් එක්ක එකතු වෙලා ගෙවතු වැඩි ප්‍රමාණයක් හදාගෙන ඒ තුල අපි පිටරටටම සියලු දේ ගේන්න කංකු මිටියක් පිටරටින් ගේන්න තැනටපත් වෙලා තියෙනවා. ඒත් එවැනි තත්ත්වයකට යන්නේ නැතුව හැම ගේකම යම් දෙයක් බීජයක් ආහාරයට ගන්න පුළුවන් දෙයක් වවා ගන්න කටයුතු යෙදුණා. හැබැයි පසුගිය කාලේ මේ සියල්ලම කඩා වැටුණා. ඒ අයට මේක දේශපාලනිකව මතයක් විතරයි ඒගොල්ලෝ බැලුවේ. ඒ නිසා මේගොල්ලෝ බැලුවා මේකේ අරමුදල් තියෙන්නේ කොහොමද? සමාජ ආරක්ෂණ අරමුදල් කියලා දුප්පතුන්ගේ මරණයකදී විවාහයකදී රෝහල් ගත වෙන ප්‍රතිලාභ දෙන අරමුදලක් තුන. මේකේ අරමුදල් ඇමතිවරයා බිලියන ගණනක් දේශපාලන අවශ්‍යතාවන් සඳහා යොදා ගන්න හැදුවා. දැන් සමෘද්ධි සහනාධාර දෙනවා ඒගොල්ලෝ දේශපාලනික පදනම. සහනාධාර දෙනකොට ඒගොල්ලෝ ඒකට සහනාධාර දීමේ උත්සව ගන්නකොට
සල්ලි වේදම් කරන්නේ මිලියන 300ක් සම්පූර්ණ ටී-ෂර්ට් ගහන්න, ස්ටේජ් ගහන්න, සංග්‍රහ කටයුතු සඳහා කටවුට් ගහන්න මේ සියල්ලටම සමෘද්ධි බැංකුවේ සහ අර දුප්පත් මිනිසුන්ගේ සමාජ ආරක්ෂා. එයාගේ මරණයකට දෙන්නේ. ඒගොල්ලන්ගේ මේ සහනාධාරයෙන්මයි මේ මුදල ගන්න. ඒක ආණ්ඩුවේ මුදලකුත් නෙමෙයි. ඒ දුප්පත් මිනිසුන්ගේ සහනාධාර මුදල ඒ පැත්තෙන් ගන්නවා. අනිත් පැත්තෙන් දුප්පත් මිනිස්සු බැංකුවේ තැන්පත් කරපු මුදල් තවත් ගන්නවා. එහෙම අරගෙන මිලියන 300ක් වියදම් කරා. ඊට වඩා බිලියන ගාණක් ගන්න හැදුවේ අපි දිනපතා පාරවල් වල ඔබ දකින්න ඇති අරගල කරා දුප්පත් මිනිසුන්ගේ අපේ ආදරණීය ජනතාවගේ අයිතිවාසිකම් සහනාධාරය සුදුස්සන්ට දෙන්න කියන එකයි. ඒ වගේම සහනාධාරය සුදුස්සන්ගෙන් ඉවත් කරන්න එපා කියන කාරණාවයි. අනිත් පැත්තෙන් මේ ව්‍යාපාරයේ අරමුදල් මංකොල්ල කන්න එපා කියලා අපි දිගින් දිගට අර කරන ගමන් සමෘද්ධි නිලධාරීන් පත්වෙච්ච දවසේ ඉඳන් අවසානයේ උසස් වීමක් නැතුව විශ්‍රාම වැටුපුකුත් නැතුව මේ දෙපාර්තමේන්තුව හැදුවත් ඒ ආණ්ඩුව ඇතුලේ යන්න සිද්ධ වුණේ. ඒ නිසා ඒ දෙපාර්තමේන්තුව හදපු එක වහම ක්‍රියාත්මක කළා, නිවැරදි කළා. ඒක නීතියානුකූලව තියෙන ගැටලු විසඳලා ඉස්සරහට යන්න අවස්ථාව හදන්න කියලා අපි පහුගිය කාලේ දිගටම ඉල්ලුවා. හැබැයි එහෙම නෙමෙයි උනේ. අර තියෙන මුදල් මංකොල්ල කෑම විතරයි සිද්ධ වුණේ දිගින් දිගටම. ඒ නිසා අපිට මේ වෙනකොට විශාල නිවැරදි කිරීමක් මේ සඳහා නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳන්න, ප්‍රතිලාභීන්ගේ ප්‍රශ්න විසඳන්න, සමෘද්ධි ව්‍යාපාරයේ ශක්තිමත් භාවය ඇති කරන්න විශාල කැබිනට් පත්‍රිකා කිහිපයක් මේ වෙන විට අපි ඉදිරිපත් කරන්න කටයුතු කරලා තියෙන අපේ අමාත්‍යමියත් එක්ක. ඉතින් ඒ හරහා තමයි සහන ලැබෙන්නේ. ඒ නිසා පහුගිය කාලේ විශාල අවුලක් හැදුවා. ඊට ඉස්සෙල්ලා හදපු නිවැරදි ක්‍රමය නැති කරලා දෙන්න නිසා. ඔව් නිවැරදි ක්‍රමය ඔබතුමන්ලා නිර්මාණය කරලා තිබුණු නිවැරදි ක්‍රමය පහුගිය කාලේ අවුලකට ඇදලා දැම්ම. ඒ වගේම කිව්වා මේ දුප්පත් ජනතාවගේ එහෙම නැත්නම් මේ සමෘද්ධි ව්‍යාපාරයේ ඉන්න ජනතාවගේම මුදල් තමයි මේ විදිහට අවභාවිත කරලා තියෙන්නේ. ඔබතුමන්ලා ඒ වෙනුවෙන් ඉදිරියේදී නීතිමය කටයුතු එහෙම නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම්ද? ඒ සඳහා ඔබතුමන්ලට දැක්මක් වැඩපිළිවෙලක් තියෙනවද? ඉදිරියේදී නෙමෙයි අපි පසුගිය කාලේ මොන ආණ්ඩුව තුමුණත් අර සමහරු කව කළු ගලේ ඔළුව ගහ ගන්න එපා ඒගොල්ලොත් එක්ක කියලා. හැබැයි අරගල දිගින් දිගට කරන ගමන් අපි ඒ දවස්වල තිබුණ FCID එකට ගියා. ඔය සජිත් ප්‍රේමදාස මහත්තයා සමෘද්ධි ටික කාලයක් ඇමති වුණා. ඇමති වෙච්ච ගමන් එයා හම්බන්තොට විතරක් දේශපාලන පදනමින් ණය දීමේ ක්‍රමයක් තිබුණා. ඒ වැඩපිළිවෙලට විරුද්ධව අපි FCID ගියා. ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවර්ලා තියෙනවා. තාමත් ඒ නඩු යනවා. ඊට අමතරව දයාගමගේ අමාත්‍යවරයා බාරගත්තාට පස්සේ තමයි මේක විශාල වශයෙන් මංකොල්ල කන්න ගත්තේ. ඒ වැඩපිළිවෙලට එරෙහිව හිටියා බණ්ඩාර කියලා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්. එතුමා ඉතාම පහත් විදිහට දේශපාලන අවශ්‍යතාවන් සම්පූර්ණ කරා දයාගමගේ ඇමතිතුමාගේ. ඒ වැඩපිළිවෙල තුල සමෘද්ධි ව්‍යාපාරයේ වෙච්ච සියලු අසාධාරණට විරුද්ධව අපි එදා පැමිණිලි කරා පහුගිය මැතිවරණ වෙලාවේ. මේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඇමතිවරයා වැරදි විදිහට හැසිරෙනවා කියලා මේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කැබිනට් එකටත් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා ඒ සම්බන්ධ විනයානුකූල පියවර ගන්න කිව්වා. හැබැයි විනයානුකූල පියවර ගන්නව වෙනකොට දැන් මේ වෙනකොට අපේ ආණ්ඩුව ඇතුළේ එයා අතිරේක ලේකම්වරයෙක් වෙලා ඉන්න එක ප්‍රදේශයක. හොඳයි අපි ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු. කෙටි විරාමයක් ලබා ගන්නටයි සූදානම් වෙන්නේ හතෙන් පැය සාකච්ඡාව තුළින්. විරාමයෙන් අනතුරු අපි යලිත් සාකච්ඡාව සමග එක්වෙමු. ඔබ යලිත් හත්වෙනි පැය සාකච්ඡාව සමගින් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිලධාරී සංගමේ ප්‍රධාන ලේකම් මේ වගේම හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතුමන් සමගින් අපි සාකච්ඡා කරමින් හිටියේ සමෘද්ධිය පිළිබඳව සහ සමෘද්ධියේ මේ ඇහුව ප්‍රශ්නේ තමයි එතුමන් පැහැදිලි කරමින් හිටියේ අවසාන කොටස අපිට මේ පැහැදිලි කරගන්න තිබුණේ මේ දූෂණ වංචා අක්‍රමිකතා මේවට සම්බන්ධ උදවියට නැත්නම් අපි හැමදාම අහන කතාව තමයි මේ යම් ආණ්ඩුවක් පත් වුණාට පස්සේ ඒ ආණ්ඩුවේ නිලධාරීන් දේශපාලකයන් පැවති ආණ්ඩුවට චෝදනා කරනවා. ඉන්නතුරුව යලිත ආණ්ඩු මාරුවක් වුණාම ඒ ආණ්ඩුවට චෝදනා කරනවා. නමුත් මේ නීත්‍යානුකූලව පියවර ගැනීමක් දැන් ඔබතුමාම සඳහන් කළා ආතරික ලේකම්වරයෙක් විදිහට මේ චෝදනා ලැබූ නිලධාරියා සේවය කරනවා කියලා. දැන් ඔබතුමාලා මේ ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයෙන් අනතුරුව මෙවැනි සිදුරු සහිත ස්ථාන වසා දමන්න මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගන්න? ඇත්තටම එකම ප්‍රධාන කාරණාව ජනතාවගේ පැත්තෙන් තියෙන චෝදනාවකුත් අපි අර පහුගිය ආණ්ඩුව වගේ අර සනිකව වැරදි කරපු අයට දඬුවම් කරේ නැහැ. ඒ නිසා අපි සමහර අය ඩීල් දානවා අර වගේ කියන්නත් අපිට චෝදනා කරන්න හදනවා. අපි විශ්වාස කරන්නේ සහ රාජ්‍ය පැත්තෙන් මට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම අපේ ආණ්ඩුවේ කිසි ඩීල් එකක් නැහැ. හැබැයි අපේ ආණ්ඩුව අධිකරණයටවත් පොලිසියටවත් වෙනත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ඇඟිලි ගහන්නේ. ඒ ඇඟිලි නොගැහිමම රටේ නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වෙන්න හේතුවක් වෙලා තියෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට නීතිය බලාත්මක කිරීමට
ඇඟිලි ගහන්න ඕන කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ. එහෙම නැත්තම් වෙන්නේ ජනතාවගේ විශ්වාසය බිඳෙනවා. ඉතින් අර කියපු නිලධාරීන් ඒ තැන්වල දැන් අත්කරේක දිස්ත්‍රික් ලේකම්වරු විදිහට පත් වෙලා ඉන්න හොඳට සෝක් කරලා සියලු පහසුකම් ලැබමින් ඉන්නවා. නමුත් ඒ සම්බන්ධ පරීක්ෂණයක් කරන්නත් පටන් ගත්තා. ඒ පරීක්ෂණ නිකන් ඉබ්බි ගමනින් හිමින් යනවා. ඉතින් එයා තව මාසෙකින්ද දෙකකින්ද විශ්‍රාම යනවා. ඉතින් ඉස්සරහට ගියාට පස්සේ යාට කරන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒ වගේ මේ අපේ ආණ්ඩුවේ තියෙන මානුෂීය පිළිවෙත වැරදි විදිහට භාවිතා කරමින් නිලධාරීන් හැසිරෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ මැතිවරණ කාල පරිච්ඡේදයත් ඉවර වෙලා මොකද සෙන්තක් කියන්නේ මැතිවරණ කාලේ මේ දේශපාලන පැණිකෙන් දඩමීමක් කරගත්ත කියලා. ඒ නිසා නීතිය බලාත්මක කරන්න මමත් දෙවියන්තුන්ගේ පීඨෙන් ඔබ තමුන්නාන්සලාගේ විශ්වාසය ඇතුව අපි මේ ව්‍යාපාරයට කරපු කැපකිරීම සහ මේ දිස්ත්‍රික්කයේ ජනතාවට කරපු කැපකිරීමත් එක්ක ඊගව පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉල්ලන නිසා පාර්ලිමේන්තුවට ගියාම අනිවාර්යයෙන්ම මම බලන ප්‍රධාන කාරණාවක් තමයි චතුක විශේෂයෙන් සමෘද්ධි ව්‍යාපාරයට හෙන ගෙඩි දෙන්න ආපු මිනිසුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රධාන කාරණාවක් විදිහට ඒවා ක්‍රියාත්මක කරේ නැත්නම් තවත් ආණ්ඩු තවත් පුද්ගලයන් ඉදිරියටත් මේකේ අරමුදල් ගසා ගන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. ඒ නිසා දුප්පතුන්ගේ මේක සාංගික දෙපළ වගේ ඒ අරමුදල් ගසා කාපු අයට නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා මැදිහත් වෙනවා. ඒ වගේම දුප්පත්කම නැති කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ගන්න මගෙත් මැති සභාවේදී ඉදිරි කාලේ විශාල කැපකිරීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ රටේ පොදුවේ පොදු ජනතාවගේ විශාල අවශ්‍යතාවන් ප්‍රමාණයක් පිළිබඳව අපි පහුගිය කාලේ කටයුතු කරා. නමුත් අපේ රජයෙන් ඉල්ලන බොහෝ දේවල් අපි ග්‍රාමීය මට්ටමේ ජනතාව බිමත් එක්ක ඉන්න නිසා අපිට දැනෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ ගැටලු වලට විසඳුම් දෙන්න. මේ කියන්නා වූ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් දෙන්න අපිට රජයත් එක්ක ඉදිරියේ අවස්ථාව ලැබෙනවා. දැන් කෙනෙක් මෙහෙම ප්‍රශ්න කරොත් ඔබතුමා හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඒ වගේම සමෘද්ධි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඒ ක්ෂේත්‍රයේ ජනතාව වෙනුවෙන් සහ නිලධාරීන් වෙනුවෙන් සියලු දෙනා වෙනුවෙන් පෙනී හිටියා කියන කාරණේ අපට දැක ගන්නට ලැබුණා. කෙනෙක් මෙහෙම ප්‍රශ්න කරොත් ජගත් කුමාර කියන පළාත් සභා මන්ත්‍රීවරයා මොනවද තමන්ගේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් තමන්ගේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කළේ කියලා ප්‍රශ්නයක් අහුවොත් ඔබට දෙන්න උත්තර තියෙනවද? අනිවාර්යෙන් මට තියෙනවා කැබිනට් ඇමතිවරයෙකුටත් වඩා මම වැඩ කරා කියලා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට කියන්න. සාමාන්‍යයෙන් මම මගේ ප්‍රතිපාදන සහ මගේ පෞද්ගලිකවත් හිතවතුන්ගේ ආධාර අරගෙන සාමාන්‍යයෙන් 20000කට විතර ඇස් කන්නාඩි දීලා තියෙනවා. ඇස් බලලා ඒකට සුදුසු ඇස් කන්නාඩි හදලා ඒකට කෝටි ගාණක මුදලක් ඇස් කන්නාඩි දීලා තියෙනවා. නිවාස ආධාර 5000කට විතර දීලා. ස්වයං රැකියා ආධාර 4000කට විතර තියෙනවා. පන්සල් පල්ලි කෝවිල් දේවස්ථාන පූජනීය ස්ථාන සිය ගණනක් සංවර්ධනය කරන්න අරමුදල් දීලා තියෙනවා. ඒ වගේම අපිට පුළුවන්කම ලැබුණා ඇලවේලි ට්‍රැක්ටර් පැන්නුම් කුෂිකර්මාන්තයේ පැත්තෙන් හදන්න විශාල මුදලක් දෙන්න. ගෙවතු වගාව සඳහා කාන්තාව පහුගිය කාලෙත් අපි කාන්තාව 3000කට ඒ උපකරණ ලබා දීලා ගෙවතු වගාවට උනන්දු කරා කුෂිකර්මාන්තයේ නගා සිටවන්නේ. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතිය ඇතුළු සමිති සමාගම් දහස් ගානකට ඒ අවශ්‍ය උපකරණ ටික දුන්නා. ඒ වැඩිහිටි දෙමව්පියෝ අපි බලා ගන්න ඕන. ඒ දෙමව්පියෝ බලා මහින්ද රාජපක්ෂ මහත්මයා ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය හැදුවා. ඒ අයගේ ජීවිත කාලය වඩා ප්‍රීතියෙන් සතුටෙන් තියන්න ඕන නිසා ඒ වලට අවශ්‍ය මඟ පෙන්වීම අපි විවිධ වැඩසටහන් ගීරස වින්දන ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් පහසුකම් මේ වගේ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම කාන්තාවන්ගේ පුහුණු වැඩසටහන් සහ ඔවුන්ගේ දිනදා ජීවිතයට ගෙදරට අවශ්‍ය යොමුපියුම් ටික හදාගන්න, කෑම ටික හදාගන්න, ආදායමක් හදාගන්න, මැහුම් ගෙතුම් ටික කරන්න පුහුණු වැඩසටහන්. ඒ වගේම තරුණයන්ට රැකියා නැති අයට රැකියා ලබා ගැනීම සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් සහ ඔවුන් රැකියාව වලට යොමු කිරීමේ විවිධ වැඩසටහන් ඇතුළු විවිධ කටයුතු මම විශ්වාස කරනවා වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරුන්ට වඩා මට විශාල වැඩ කරසක් කරන්න පුළුවන් වුණා. මොකද මට කෝටියක ප්‍රතිපාදන ලැබුණා. මම කෝටි 4-5ක් කරන්න උපරිම මහන්සි වුණා. මොකද ඒ මුදල රුපියලක්වත් අපට යන්නේ නැති වෙන්න ජනතාව වෙනුවෙන්ම යොදන්න මම මහන්සි වුණා. ඒ නිසා මට ඊටාම සාර්ථකව ඒ කාර්යය කරන්න පුළුවන් වුණා. ඒ නිසා තමයි අද කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තාමත් ඉතින් පිට දිස්ත්‍රික්කවල යනකොටත් මම ගැන විශාල පැහැදිලිමකින් කතා කරන දිස්ත්‍රික්කයේ ඕන තැනක ගියොත් එකක් අපි නම කැත කරගත්තේ නැහැ. පළාත් සභා ජනතාව මට මනාපයක් දුන්නා නම් ඒ මනාපයේ ගෞරවය රැක්කා. මොකද පළවෙනියෙන්ම අපි වෙන්න ඕනේ ජනතාව දුන්න ඒ විශ්වාසය තහවුරු කරන්න. ඒකට ජනතාව පහුගිය කාලේ මාව පත් කරේ චතුක මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක වැඩ කරන්න. ඒ වැඩ කරන්න පත් කරාම බොහෝ අය කරේ මහින්ද මහත්තයා පෙරදුනාට පස්සේ දාලා ගියා. හැබැයි මට පුළුවන්කම ලැබුණා මහින්ද මහත්තයා පෙරදිලා ගෙදර ගිහිල්ලා මාසයක් යන්න ඉස්සෙල්ලා ලංකාවේ වෙන කාටවත් මේක කියන්න බෑ. එතුමා මාසයක් යන්න ඉස්සෙල්ලා මම තමයි
තංගල්ලට ගිහිල්ලා රැස්වීමක් තියලා එතුමා ගෙදර ඇඳන් හිටපු සරම් පිටින් ඒ වේදිකාවට ගෙනල්ලා මුලින් එතුමාට හඬ අවදි කරන්න හැදුවේ. ඒ මුල් රැස්වීම. එතකොට එතුමා දේශපාලනයෙන් සමුගන්න හිටියේ. නමුත් මුල්ම වේදිකාවට ගෙනල්ලා එතුමාට ආවසේ. ඒකම නුගේගොඩ වේදිකාවේ විපක්ෂ නායකයෝ සංවිධානය කරපු 56 ලක්ෂයෙන් කෙනෙක් නම් එන්න කියපු වෙලාවෙත් අපේ පක්ෂයේ වෙනුවෙන් කිසිදු පාර්ලිමේන්තු පළාත් සභා මන්ත්‍රීවරයෙක් කතා කළේ නැහැ. ඒ වෙලාවේ මහින්ද මහත්තයා අපිට කතා කරන්න එපා කිව්වා. හැබැයි එතුමා වෙනුවෙන් මහින්ද මහත්තයා නැති පක්ෂය, මහින්ද මහත්තයා නැති රට විනාශ වෙනවා කියලා. ඒක පහුගිය අවුරුදු 5 තුල සිද්ධ වුණා. විනාශ වෙනවා කියලා ඒ අවස්ථාවෙත් කතා කරපු එකම අපේ පක්ෂයේ නියෝජිතයා මම පාර්ලිමේන්තු පළාත් සභාව නියෝජිත කරමි. ඉතින් ඒ වගේම මම මහින්ද ඇල්ල සුළඟ හදලා පොදු පෙරමුණ හදන්න කටයුතු කරා. ඒ කියන්නේ මම වාසිවර දාන මටත් මහ ඇමතිකම් සංවිධායකකම් විවිධ තනතුරු වලට ආරාධනා කරා පහුගිය ආණ්ඩුවේ ජනාධිපතිතුමා සහ ඒ අය. හැබැයි අපි ඒ සියල්ල පායට පෑගෙන දූවිලිසේ නොසලකා හරිමින් මං ප්‍රතිපත්තිකරුකව මගේ නායකයාත් රටේ ජනතාව දුන්න බලාපොරොත්තු විශ්වාසයත් රැක්කා. ඒ වගේම අනිත් පැත්තෙන් ඔවුන්ට අගෞරවයක් වෙන හොරකම් මැරකම් අල්ලස් දූෂණේ වැරදි වැඩවල යෙදුනා කියලා ජනතාවට ජගත් කුමාරට එහෙම චෝදනාවක් කරන්න පුළුවන් වෙලා නැහැ. ඔබ අහලත් නැතුව ඇති. එහෙම වෙලා නැහැ. ඒ ජනතාවට මම අකුසල් එකතු කරේ නැහැ. කුසල් සහ ගෞරවය එකතු කරලා දුන්නා. විවිධ පින්කම් විවිධ වැඩසටහන් කරලා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි මේ රටේ ජනතාවගේ පොදු ප්‍රශ්නවලදී විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග පොදුවේ විශේෂයෙන්ම සමෘද්ධි ව්‍යාපාරය ගත්තත් ඒ දුප්පත් තැලෙන පෑගෙන මිනිස්සු වෙනුවෙන් කතා කරන්න පාර්ලිමේන්තුවේ හඬ නගන්න බොහොම කෙනෙක් නැහැ. ඒ වෙලාවේ අපි විවිධ උත්සාහයන් දරන නිසා අපි මහා පාරක් ගහන ගිහිල්ලා දුප්පත් මිනිස්සුන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී සිටියා. ඒ නිසා මම විශ්වාස කරනවා පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදියට අනිකුත් පාර්ලිමේන්තු සහ අනිකුත් බොහෝ අය කරාට වඩා වැඩ කොටසක් මට කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ ජනතාව විශ්වාස කරපු බොහෝ දේ අපි කරලා තියෙනවා. ඒ වගේම මේට වඩා බොහෝ දේ කරන්න මගේ ප්‍රාර්ථනා තියෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන්. දැන් මෙහෙම කෙනෙක් ප්‍රශ්න කරොත් හරි ඔබතුමා පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදිහට ඔබතුමන්ට ලැබුණු සියලුම ප්‍රතිපාදන වියදම් කළා වැඩ රාජකාරී ගණනාවක් කරලා තියෙනවා. ඔබම සඳහන් කළා සමහර වෙලාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ටත් වඩා වැඩිපුර වැඩ කරා කියලා. එහෙමනම් ඔබට තවදුරටත් ওই විදිහට මේ කටයුතු සිදු කරන්න පුළුවන්. ඇයි මේ තව ඉදිරියට යන්නට උත්සාහයක් දරන්නේ? හුදෙක් ඔබේ පෞද්ගලික ආශාවක්ද නැත්නම් තවදුරටත් මේ ජනතාව වෙනුවෙන් සේවය කරන්න පුළුවන් පරාසය දියුණු කරන්නට? ඇත්තටම දැන් ඔබට මම කලින් මේ උත්තරේ දුන්න චතුක දැන් මගේ පෞද්ගලික ආශාවල් නම් මට ඇමතිකම් ගන්න පුළුවන්කම තිබුණා. එහිදී විශාල ආදායම් හොයාගන්න ක්‍රම විවිධ පහසුකම් වෙන විවිධ බලයන් විවිධ ජනප්‍රියත්වයන් තියෙනවනේ. හැබැයි සියල්ල අපි ප්‍රතික්ෂේප කරා. මොකද මේ පෞද්ගලික අභිප්‍රායන්ට වඩා මට මගේ රට මගේ ජාතිය මගේ ජනතාව වෙනුවෙන් අභිප්‍රාය විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා දැන් පළාත් සභාවේ අවුරුදු 10ක් හිටියා. ඊට ඉස්සෙල්ලා ප්‍රාදේශ සභාවේ මන්ත්‍රී සභාපති එහෙම ඉඳලා පළාත් සභාවේ 10ක් හිටියා. මේ කාලේ කරපු වැඩත් එක්ක මගේ රටේ පක්ෂ නායකයා ගිය සැරේත් මගේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉල්ලීමක් කරා අපිට මේ කටයුතු මේ පාර්ලිමේන්තු ඉදිරිපත් වෙන කියලා. මේ වෙලාවෙත් කිසිදු වෙන අය නාම යෝජනා වලට විවිධ අරගල කරලා අඬලාද උඩලා ප්‍රශ්න හදා ගන්නවා. නමුත් මටගේ ජනාධිපතිතුමා අගමැතිතුමා සහ විශේෂයෙන් බැසි රාජපක්ෂ මැතිතුමා කිසිදු ගැටලුවක් නැතුව විවිධ තැන්වලදී එතුමා කිව්වා ජගත්ට නම් එක සැරයක් නෙමෙයි දෙසරයක් වුණාම මට නාම යෝජනා දෙනවා කියලා මාස 6කට 7කට කලින්. ඒ නිසා එහෙම එතුමාලා දෙන්නේ මම වැඩ කරලා ජනතාව අතර ඉන්න ජනතාවගේ විශ්වාසය දිනාගත්ත නායකයෙක් කියලා. ඒ නිසා මට වැඩ කරන අර ඔබ කියපු වපසරිය වැඩි කරගන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා තවත් එහාට ගිහිල්ලා ඒ හරහා තවත් දෙයක් රටේ ජනතාවට කරන්න. රටේ උත්තරීතර නීතිය හදන ස්ථානයේ විදියට තීන්දුව ගන්න ස්ථානයේ විදියට ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් කැපවෙන ස්ථානයේ විදියට එතන පොදු මහ ජනතාවගේ සමෘද්ධි ව්‍යාපාර ජනතාව ගොවි ජනතාවගේ සහ සමස්ත පොදු මහ ජනතාවගේ හඬක් බවට පත් වෙන්න. ඒ හඬ බවට පත් වෙලා මේ රටට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කරන්න මට තියෙන හැකියාව මට තියෙන කැපවීම මගේ ශක්තිය යොදා ගන්න පුළුවන් නම් මම ඒ නිහඬ වෙන්නේ. ඒ නිසා තමයි මම මේ අවස්ථාව ලබා ගන්නේ. ඉතින් මේකට බොහෝ ඉල්ලීම් තිබුණා. ඉතින් මම හිතනවා ඒ ඉල්ලීම අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන වැඩපිළිවෙල ජනතාව බාර අරගෙන දැන්ටමත් විශාල මම දැන් මේ මැතිවරණ කාලේ අපි මේ රට යම් ව්‍යසනකාරී තත්ත්වයන් නිසා తాවකාලිකව රජයේ පැත්තෙන් වගේම අපි පෞද්ගලිකවත් ගත්තා මැතිවරණ වැඩ කටයුතු කරන්නේ නැහැ. මොකද අපි දැන් මේ දවස්වල ආගමික පුංචි ආගමික වැඩසටහන් කරලා ජනතාවට ආශිර්වාද කරනවා. ඒවා කරන්නේ. නමුත් අපි කිසිදු ප්‍රචාරක කටයුත්තක නිරත වෙන්නේ නැහැ. මොකද දේශපාලන වාසි ලාභ දේශපාලන වාසි ගන්න ඕන නැති නිසා. නමුත් ඉදිරි රටේ ජනතාව මාස එකමාරකට දෙකකට කලින් මුළු දිස්ත්‍රික්කෙම මාත් එක්ක විවිධ වැඩසටහන් කරලා දේශපාලන වටපසරිය හදලා පහුගිය කාලෙත් අපි
පොඩි පොඩි රැස්වීම් තියලා එක ආසනයක රැස්වීම් 20 25 තියලා දැනටමත් මම 20000කට විතර ජනතාව හමු වෙලා කතා කරලා තියෙනවා පහුගිය කාලේ. ඉතින් මම විශ්වාස කරනවා අපි හිටපු තැනට වඩා පොදු ජන පෙරමුණත් විශාල ජයග්‍රහණයක් මේ මැතිවරණයේදී ලබා ගන්නවා. ඒ වගේම මේ ජයග්‍රහණයේදී අපටත් විශාල ඉදිරියට එන්න මගේ ආදරණීය ජනතාව අපි කෙරේ විශ්වාසය තියලා තියෙනවා. ඔබතුමාට පැහැදිලි විශ්වාසයක් තියෙනවා මේ ජනතාව ඒ නිවැරදි තීන්දුව ලබා දෙවි කියලා. ඔබතුමාලා හිතනවාද ජනතාව බලාපොරොත්තු වුණු නාම යෝජනා සකස් කරගන්න, නාම යෝජනා ලැයිස්තු සකස් කරගන්න ඔබතුමාලට හැකියාව ලැබුණා කියලා? ඔව් ජනතාවට අවශ්‍යම අය කියලා සමහර තැන්වල පොඩි පොඩි ප්‍රශ්න නැතුවා නෙමෙයි මටත් දැනෙනවා සමහර තැන්. හැබැයි 98% විතර ගැටලුවකින් තොරව ජනතාවට අවශ්‍ය විවිධ අය ඉන්නවා මේ ක්ෂේත්‍රයේ. විශේෂයෙන් විවිධ අංශවල නියෝජනය කරමින් විවිධ ශේෂ්ඨ නියෝජනය කරමින් විවිධ අය ඉන්නේ. අතර ෆුල් ටයිම් දේශපාලනය කරන දේශපාලනය කියන්නේ අමුතුම කාර්යයක්. ඒක උගත්කම බුද්ධිය විතරක් තිබිලා මේක කරන්න බෑ. අපි දැක්කා මහ බැංකු මංකොල්ල කනකොට උගතුන් බුද්ධිමතුන් ඕන තරම් ඒ වැඩේට සෙට් වෙලා හිටියා. හැබැයි ෆුල් ටයිම් දේශපාලනය කරන බොහෝ දෙනෙකුට ඊට වඩා වගකීමක් තියෙනවා පොදු මහ ජනතාව වෙන. උගතුන් බුද්ධිමතුන් අනවශ්‍යයි කියන කාරණා නෙවෙයි. ඒ අය එක්කම ඒ අයට තියෙන මනුස්සකම්, ගුණධර්ම සහ ජනතාව වෙනුවෙන් කැප වෙන්න වැඩ පිළිලා. එදිනදා දේශපාලනයට ඇවිල්ලා ඡන්දය අරගෙන ගියොත් මං හිතන්නේ ජනතාව ආයි අපේ කණ්ඩායම් වලට සහාය දෙන්නේ නැහැ. ඒ නිසා මේ මැතිවරණ ව්‍යාපාරයේ විශේෂයෙන්ම මම දන්නවා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක විදිහට බැසිල් රාජපක්ෂ මැතිතුමා නිවැරදි තීන්දුවක් ගත්තා. පූර්ණ වශයෙන් දේශපාලන ක්‍රියාදාමයේ ඉන්න අය බහුතරය දාන 98ක් විතර දැම්මේ ෆුල් ටයිම් දේශ. අනිත් අංශේ විවිධ වෘත්තිකයන් විද්වතුන් දැම්මේ. එතකොට ජනතාවට තීන්දුව කරන්න පුළුවන් ඒ අයගෙන් කවුද තෝරගන්නේ කියලා. ඒක පොදු මහ ජනතාවගේ අතේ තියෙන වැඩක්. හොඳයි අපි බලමු මේ විරාමයෙන් අනතුරුව සාකච්ඡා කරමු මේ පොදු මහ ජනතාවගේ තෝරා ගැනීමට සාධාරණයක් ඉෂ්ට කළා කියන කාරණය ජගත් කුමාර මහත්මයා අපිට සඳහන් කරනවා. අපි සාකච්ඡාවේ ඊළඟ අදියරේදී මේ පිළිබඳව තවදුරටත් කතා බහ කරමු. 7 වෙනි පැය සාකච්ඡාවෙන් අපි කෙටි විරාමයක් ලබා ගන්නයි මේ සූදානම. අපි හතුනි පැය සාකච්ඡාව තුළින් අද සාකච්ඡා කරමින් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිලධාරී සංගමේ ප්‍රධාන ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මැතිතුමන් සමගින් දැන් ඉදිරියේදී මේ රටේ ජනතාව තමන් වෙනුවෙන් තීන්දුව තීරණ ගන්න එහෙම නැත්නම් තමන් වෙනුවෙන් නනපනත් සම්මත කරගන්නට ඒ වෙනුවෙන් කතා බහ කරන മന്ത്രി කණ්ඩායම තමයි තෝරා ගන්නට සූදානම්ින් ඉන්නේ. රටේ ජනතාව අපි දන්නවා පක්ෂ ભેදයකින් තොරව නොවැම්බර් මාසයේ පරිවර්තනයක් සිදු කළා. ඇතැම් කණ්ඩායම් මධ්‍යස්ථ කණ්ඩායම් තමන්ගේ සාම්ප්‍රදායික පක්ෂය අමතක කරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ජනාධිපති ධුරේ පිහිටවන්නට තමන්ගේ ඡන්දය භාවිත කළා. විදේශගත ශ්‍රී ලාංකිකයන් පැමිණ ඡන්දය භාවිත කළා. වෙනදාට වඩා ලොකු උනන්දුවකින් මේ ඡන්දය භාවිත කරලා රටේ නායකත්වයේ පරිවර්තනයක් සිදු කළා. මේ නායකත්වයට ගැළපෙන නායකත්වයේ අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන් සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්නට පුළුවන් කණ්ඩායම සමස්තයක් විදිහට රටේම ඔබතුමන්ලා සමග සිටිනවා කියලා ඔබතුමන්ලාට විශ්වාසයක් තියෙනවා. අනිවාර්යෙන්. මොකද මේ වෙන විට මේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල දැන් අපි ගත්තත් මම සමෘද්ධි ව්‍යාපාරයේ සහ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලට අදාළ ප්‍රතිපත්ති හදන්න. මේ සෞභාග්‍ය දැක්ම කියන එක ආවේ නිකන් උඩින් පාත් වෙලා හැම නෙමෙයි. මාස ගණනාවක් තිස්සේ විශේෂයෙන් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමා විවිධ විද්වත් කමිටු පත් කරලා ඒ කමිටු හරහා තමයි අදහස් යෝජනා ගත්තේ. ඒකම ගම සමග පිළිසඳර තියලා ඒ හරහා තමයි අදහස් යෝජනා ගත්තේ. ඒ යෝජනා තමයි සෞභාග්‍ය දැක්වත් වැඩතුල මමත් සමෘද්ධි සහ සමාජ ආරක්ෂණ සමාජ සේවා වැඩපිළිවෙලට අදාළ ප්‍රතිපත්ති හදන කමිටුවේ ප්‍රධානියෙක් විදිහට කටයුතු කළා. මගේ කාර්යාලය තමයි ගොඩක් කාරණා හැදුනේ. එතකොට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මම එක්කෙනෙක් ඒ වගේ විශාල පිරිසක් සම්බන්ධ වුණා. එතකොට ඒ වැඩපිළිවෙල තුළ මේ අවබෝධය තියෙන පිරිස් සම්බන්ධ වුණා වගේම ඒ පිරිස් අය අතරත් යම් පිරිසක් මේ මැතිවරණයේදී ඉදිරිපත් වෙන එකක්.
එතකොට ඒක හොඳින් දන්න අය. ඒ වගේම ජනාධිපතිතුමාට ගැළපෙන, අගමැතිතුමාට ගැළපෙන, වැඩපිළිවෙලට ගැළපෙන මහජන නියුක්තිය අවශ්‍යයි කියන පොදු මතයක් තියෙනවා. විශේෂයෙන් අලුත් මුහුණුත් ඕන කියන කාරණා. ඉතින් ඒ தත්ත්වය මේ ඕනෑම දිස්ත්‍රික් එක බැලුවාම ඒ දිස්ත්‍රික්කයේ තියෙන ලේඛන අනුව ජනතාවට තෝරගන්න. මොකද 22ක් දැන් කොළඹ ගත්තාම 22ක් දැම්මට 22ම තෝරන්නේ නැහැනේ. යම් පිරිසන්නේ තෝරන්නේ. එතකොට ඒකේදී ජනතාවට සුදුසු අය තෝරගන්න පුළුවන්. දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් පෙරහැරක් යනකොට බොරු කකුල් කාරයොත් යනවා, වෙස්මුණු කාරයොත් යනවා, නැට්ටුවොත් යනවා, කස කාරයොත් යනවා. හැබැයි ඒ වගේ මැතිවරණයකදීත් විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරමින් කණ්ඩායම් වෙනවා. එතකොට ඒකෙන් අවශ්‍ය කෙනා තෝරගන්න, සුදුසු කෙනා තෝරගැනීමේ ප්‍රධාන වශයෙන් ජනතාවට තියෙනවා. ඒ වගේම පක්ෂේ නායකයෝ විදිහටත් තීන්දුව తీරන ගත්තා සමාජයේ විශාල අපකීර්තියකට ලක් වෙච්ච නඩු තියෙන ජනතා විරෝධී වැඩවලට යෙදිච්ච එවැනි කිසි කෙනෙකුට නාම යෝජනා දෙන්නේ නැහැ කියලා කාරණා. ඒ වගේම පෙරදුනාට පස්සෙත් කිසි කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නේ නැහැ කියලා පොත්ජන පෙරමුණ තීන්දුව අපේ පක්ෂයේ තීන්දුව කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක ඇතුලේ ඉන්න සුදුසු ටික තෝරන්න ජනතාවට පුළුවන්. සුදුසු වැඩි ප්‍රමාණයක් ඉන්න. ඔය අතර යම් ප්‍රශ්න තියෙන අය නැති වෙන්න බෑ. ඕනෑම පක්ෂයක හිම කීප දෙනෙක් ඇති. හැබැයි අතිබහුතරය ඊටම සුදුසුයි මේ වැඩපිළිවෙලට ගැලපෙනවා. එයාගෙන් අවශ්‍ය අය තෝරීම අපේ ජනතාවගේ අතේ තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාට සහ ඔබතුමාලගේ පක්ෂයේ විදිහට දැඩි විශ්වාසයක් තිබෙනවා හොඳ සංකලනයක් මිශ්‍රණයක් එක්ක ජනතාවට හොඳින් තෝරා ගන්නට පුළුවන් නාම යෝජනා ලැයිස්තු ඉදිරිපත් කරලා තියෙනවා කියලා. දැන් ඊළඟ කාරණේ ඔබතුමාලා මේ විදිහට නාම යෝජනා සකස් කරලා මේ තරඟෙදි ඉදිරිපත් වෙද්දී විපක්ෂයේ ඔබතුමන්ට ලොකු අභියෝගයක්ද කොහොමද මේ වෙද්දී ඒ කණ්ඩායම ඔබතුමන්ලට දැනෙන්නේ? ඒ විපක්ෂයේ ඇත්තටම අභියෝගයක් තියා දැන් අඩුගානේ මේ කිසියම් වූ සටනක් දෙන්නවත් පුළුවන් තැනක ඉන්න බව පේන්නේ නැහැ. දැන් මේක විපක්ෂ කැඳහැලියන්නේ විපක්ෂයක් තියනවද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. විපක්ෂය දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අලියගෙන් තරඟ කරන කණ්ඩායම. අර සජිත් ප්‍රේමදාස මහත්තයා මොකෙන්ද තරඟ කරන්නේ? ටෙලිෆෝන්. මොකද්ද ටෙලිෆෝන් එකකින්. ඉතින් තව කණ්ඩායමක් තවත් එකකින් තරඟ කරනවා. මෙහෙම කණ්ඩායම් කඩාගෙන ඒගොල්ලෝ විවිධ චෝදනා තව ටික දවසින් කරගන්න පටන් ගන්නේ දැනුත් ආරම්භ කරලා තියෙනවා. ඉතින් එවැනි එකේද අපිට විපක්ෂයට උත්තර දෙන්න දෙයක් නැහැ. ඒ අයටම උත්තර දී ගන්න තියෙනවා. මොකද ඒ අය අතරේ අරයා කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟ මහ බැංකු හොරු ටික ඉන්නවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කට්ටිය කියනවා අරයා ගත්තම ඔය ඉන්නේ ඔය කාලින්ම හොරකම් කරපු කට්ටිය කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා. ඉතින් ඒ නිසා දෙපැත්තෙම හොරු ටික ඉන්නේ ඒක ඇතුලේ. ඉතින් ඒ නිසා ඒ අය චෝදනා කර අපිට දේශපාලනිකව මඩක් ගහන්න උත්සාහ කරා. හැබැයි ජනතාව දන්නවා දැන් මේ හැම කාරණාවකදීම මේ රාජ්‍ය ජනාධිපතිතුමා අගමැතිතුමා මොනතරම් ජනතාව වෙනුවෙන් කැපෙලා වැඩ කරනවද සහ සෞභාග්‍ය දක්වන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට දුන්න බලාපොරොත්තු ඉෂ්ට කරන්න හදනවද කියලා. ඉතින් ඒකේ ඇතුලේ යම් ප්‍රශ්නයක් ලැබුණා පාර්ලිමේන්තුවේ අපිට බහුතරය තිබුණේ පිළිණු වෙච්ච ජනතාව ප්‍රතික්ෂේප කරපු පාර්ලිමේන්තුවක් තිබුණේ. ඒ පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණේ ඔය යහපාලනයේ කණ්ඩායමටම නිසා අපි ජනතාවට සහන දෙන්න ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න මුදල් වෙන් කිරීමේ අවස්ථාවක් ගම අයවැයක් කරන්න දුන්නෙම නැහැ. මුදල් වෙන් කිරීමේ අතුරු සම්මත ගෙනුමක මුදල් වෙන් කරන්න උත්සාහ කරත් ඒකටත් අවස්ථාව දුන්නේ නැහැ මේ යහපාලන ආණ්ඩුව. මේ යහපාලන විපක්ෂය. ඉතින් ඒ තත්ත්වයේ තුල අපිට අපේ පැත්තෙන් සියලුම ජනතාවට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය මේ දවස් කීපය ඇතුළේ ඉෂ්ට කරන්න බැරුණා. ඒක පිළිබඳව අපිට පුංචි ගැටලුවක් නැතුව නෙමෙයි. හැබැයි ජනතාව විශ්වාසය තියලා දෙනවා අපි ආරම්භ කරලා තියෙන නිසා. දැන් රැකියා ලක්ෂ්‍ය වැඩපිළිවෙල දුප්පතුන් සඳහා ඒකට නායකත්වය දුන්නේ මම ඒක හදන්න දුප්පත් අයත් එක්ක වැඩ කරන අය නිසා. ඒකෙදි සාමාන්‍යයෙන් රටේ යම් ප්‍රමාණයක තාම පහළ කියන්නේ වැසිකිලි හොදන සනිපාරක්ෂක කම්කරුවට 6-2ක් ඕන වුණා. එතකොට මිනි කාමරේ මුර කරන ඉන්නවනම් එයාටත් 6-2ක්. ඕ වගේ කිසිම ගැළපෙන්නේ නැති. ඕලෙවල් ඕනේ මිනි කාමරයක් මුර කරන්නේ. එතකොට වැසිකිලි හොදන්න ඕනේ. හැබැයි ඒ අයට එතකොට අර යම් මට්ටමකට අඩු අධ්‍යාපනයක් තියෙන සහ අඩු ආදායම් තියෙන පවුල් වලට යන්නම බැරුණා රස්සාවලට. ඉතින් අනික ඉහළ ආදායම් ඉහළ අධ්‍යාපන තියෙන අය ඒ රස්සාවට ගියම ඒ රස්සාව කෙරෙන්නේ නැහැ. ඒ නිසා අපි ජනාධිපතිතුමා අගමැතිතුමා වැසි රාජපක්ෂතුමා සාකච්ඡා කරලා තමයි මේ රැකියා ලක්ෂ්‍ය වැඩපිළිවෙල හැදුවේ. ඒක පළවෙනි අදියර එහෙම ඒක ඊටත් වඩා ඉස්සරහට යාවි. එතකොට ඒකත් අපි ආරම්භ කරා. ඒ වගේම උපාධාරීන් මහපාරවල් වල රස්තිය ආදී වෙන එක නවත්තලා ඒයටත් පත්තින් ලබා දීම ආරම්භ කළා. ඒ වගේම මාර්ග කිලෝමීටර් ලක්ෂයක් හදීමේ වැඩපිළිවෙල ආරම්භ කළා. විවිධ සංවර්ධන වැඩ ආරම්භ කරලා තියෙනවා. අර ප්‍රධාන සියලු දේ දෙන්න.
යම් සහන දෙන්න සමෘද්ධි ව්‍යාපාරෙත් යම් අලුත් සහන දෙන්න එයාගේ මේ අයගේ යම් වැඩ පිළිලක් සකස් කරන්න තියෙනවා. නමුත් ඒකට මුදල් වෙන් කර ගැනීම අපිට පාර්ලිමේන්තුවක් ලැබුණේ ශක්තිමත් අපිට වැඩ කරන්න පුළුවන්. ඒ නිසා මේ පාර්ලිමේන්තුව හදා ගැනීමේ වැඩ පිළිවෙල මේ මැතිවරණයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ පවතින විපක්ෂය අපිට අබමල් රේණුවකවත් අභියෝගයක් නෙමෙයි. මොකද ඒගොල්ලෝ 4-5ට කැඩිලා ඒගොල්ලෝම චෝදනා කරගන්න තත්යකට තියෙද්දි අපිට තියෙන අපි කරගෙන ආපු වැඩ පිළිවෙලයි ඉදිරියට කරන්න තියෙන වැඩ පිළිවෙලත් එක්ක ජනතාවට කරුණු කියන එකයි. මොකද අදට උනත් ඒගොල්ලෝ මේ කොරෝනා ප්‍රශ්නේදී දේශපාලන වාසි ගන්න උත්සාහයෙන් දරන බව පේනවා. මේක ජාතික විශ්ෂණයක්. ලෝකයේ බොහෝ රටවල් වල මේකට සමගිය මුහුණ දෙනවා. හැබැයි මේ විපක්ෂයේ විශේෂයෙන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු කණ්ඩායම උත්සාහ කරන්නේ ඒකත් ආණ්ඩුවට චෝදනා කරන. ආණ්ඩුවේ පැත්තෙන් ජනාධිපතිතුමාගේ පැත්තෙන් තාම නිරවුල්ව තීන්දුව නොගත්තා නම් මේක 50 නෙමෙයි 1500 වෙන්න තිබුණා මේ වෙන විට. නමුත් අපිට විවිධ පාඩු අපි පුංචි රටක් අපේ ජාත්‍යන්තර සම්බන්ධතා නැවතුවාම විවිධ වැඩ කටයුතු නැවතුවාම සංචාරක ව්‍යාපාර නැවතුවාම ලොකු පාඩුවක් තියෙනවා. ඒ සියල්ල මැද්දේ රටේ ජනතාව එක කියලා හිතලා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්න තියෙන ප්‍රධානම තීන්දුව ටික දැන් ගුවන්තොටුපොළ පවා වහන තැනට තීන්දුව తీරන ගත්තා. එතකොට ඒ තීන්දුව తీරන ගත්තේ ජනතාව පැත්තෙන් හිතලා කියන කාරණාව අපි දන්නේ. ඒ නිසා අනිත් පැත්තෙන් මේ කාරණාවේදී මේ ලෙඩ රෝග බෝ කරන්නත් අපේම නොසලකිලිමත් අය පිරිසක් කරපු වැරද්ද නිසායි මේක සිද්ධ වුනේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේක අපිට ඉදිරි සති දෙක තුන අතරේ යම් ප්‍රමාණයකට සමනය වේවි කියලා. අපි හැමෝම පරිස්සම් වුණොත් අපි හැමෝම මේකට සහයෝගය දුන්නොත් ඒ සහාය අපි සියලුම ජනතාවගෙනුත් ඉල්ලනවා. මේ වෙලාවේ රට ජාතික වේශයක් තියෙන්නේ පාපන්දු කෙලිය දෙන්න එපා. මේක දේශපාලන පාපන්දු කෙලිය කවුරුවත් එහෙම කරන අයට සහයෝගය දෙන්නත් එපා. මේ වැඩපිළිවෙලදී ජනාධිපතිතුමා ගන්න මේ කොරෝනා උවදුර නැති කිරීමේ වැඩපිළිවෙලට සහාය දෙන්න. ඒ වගේම අනිත් පැත්තෙන් විපක්ෂයේ විදිහට බහපු කාරණාවට මම කියන්නේ අපිට එහෙම කිසි ගැටලුවක් නැහැ. මැතිවරණේ හිට තිබ්බනම් අපි විශේෂ ජයග්‍රහණයකට යනවා. නමුත් මේ අවිනිශ්චිත තත්ත්වය තුළ ජනතාවට එවැනි බරක් දාලා එවැනි පීඩනයක් දෙන්න අපි කවුරුත් සූදානම් නැහැ. ඔවුන් සඳහන් කරන විදිහට එතුමන්ලා සඳහන් කරන විදිහට එතුමන්ලා ඕනෑම දෙයකට සූදානම්. නමුත් රටේ වර්තමාන තත්ත්වය පිළිබඳවයි වැඩි අවධානය යොමු කරන්න කියලා. එමනම් 7 වෙනි බෑ සාකච්ඡාව වෙනුවෙන් අදට අපට ලැබිලා තියෙන කාලය අවසන් වෙනවා. බෙවින් ස්තුතිවන්ත වෙනවා අපි ආරාධනාව පිළිගෙන සාකච්ඡාවට පැමිණි සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පරිශ්‍රණ නිලධාරී සංගමේ ප්‍රධාන ලේකම් වගේම හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මැතිතුමන්ට බොහෝ විට අපි පුද්ගලයෙක් වශයෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවාද කියන කාරණය අමතක කරලා බලධාරීන්ට නිලධාරීන්ට රජයට චෝදනා කරන කාරණා අපිට ඕනෑ තරම් දකින්න තියෙනවා. ඒ නිසා වැඩසටහන ආරම්භයේ සඳහන් කළාසේම මේ ඔබට විශේෂ නිවාඩුවක් ලබා දීලා තියෙන්නේ නිවසට වෙලා කොරෝනා රෝගය පැතිර යාම වැළැක්වීම වෙනුවෙන්මයි කියන කාරණාව සිහිය තබා ගන්න. මොකද මේක ජාතික ව්‍යසනයක් බවට පත් වෙලා අපි හැමෝම අසරණතාවයට පත් වෙලා පීඩා විඳින තත්ත්වෙන් මිදෙන්නට පුළුවන්. ඒ වගකීම තිබෙන්නේ ඔබ සතුව. ගුවන්තොටුපළ අද සිට වසා දමා තිබෙනවා. පාසල් ටික බොහොම කලින්ම වහලා ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු විශ්වවිද්‍යාල වසා දමා ඒ අවශ්‍ය කරන කටයුතු සිදු කරලා තියෙද්දි නිරෝධායන මධ්‍යස්ථාන 6ක් මේ වෙද්දී ආරම්භ කරලා තියෙද්දි ඔබට ඔබේ පුද්ගල වගකීම ඉෂ්ට කරන්න කියන කාරණේ මතක් කරමින් අපි 7 වෙනි පැය සාකච්ඡාවෙන් සමුගන්නටයි සූදානම් වන්නේ.